ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා දෙවන පාසල් වාරයේදී ඔබට නිර්දේශිතව තිබෙන ඉතා වැදගත් සාහිත්‍ය පාඩමක් අද ඔබ වෙත රැගෙන එන්නට. දෙවන පාසල් වාරයේදී ඔබට නියමිතව තිබෙනවා මග විසිතුරු නැමැති සාහිත්‍ය පාඩම. අපි බලාපොරොත්තු වෙනවා අද එම පාඩම පිළිබඳ ඔබට අවශ්‍ය විෂය කරුණු කියා දෙන්නට. හොඳයි. දැන් 10 වෙනි සහ 11 වෙනි පාඩම් දෙකේදී ඔයගොල්ලන්ට තිබෙනවා සංදේශ සාහිත්‍යයෙන් උපුටා ගන්නා ලද පාඩම් දෙකක්. ඒ නිසා අපි ප්‍රථම කොට සංදේශයක් කියන්නේ මොකක්ද? සංදේශයක් ලංකාවේ සැකසුනේ කොයි අවධියේද? එහි ලක්ෂණ තිබෙනවද? මේ මූලික කාරණා පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුම වෙනවා. හොඳයි. ඔබේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මොකක්ද සංදේශයක් කියන්නේ කියලා. ඒ සංදේශය කියන වචනයට අපි භාවිතා කරනවා පණිවිඩය, අස්න ආදී තවත් වචන. දැන් සංදේශයක් කියන එකේ සරලම නිර්වචනය. කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදවමින් පණිවිඩයක් හෙවත් අස්නක් නිශ්චිත ස්ථානයකට දන්වා යැවෙනසේ ලියවුණු කාව්‍ය අපි සංදේශ කාව්‍ය හැටියට නම් කරනවා. ඔබ අතේ 10-11 සාහිත්‍ය සංග්‍රහය තිබෙනවා නම් එහි මග විසිතුරු පාඩමට පෙරලා ගන්න. 11 වෙනි පාඩමට. ඒ පාඩමේ ආරම්භක වාක්‍යයේ මම මේ දැන් කියපු දේ සටහන් වී තිබෙනවා. කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදවමින් පණිවිඩයක් හෙවත් අස්නක් නිශ්චිත ස්ථානයකට දන්වා යවනසේ ලියවුණු කාව්‍ය විශේෂය අපි හඳුන්වනවා සංදේශ කාව්‍ය හැටියට. හොඳයි. දැන් ලංකාවේ සංදේශ කාව්‍ය රචකයන් සංදේශ දූතයා විදිහට තෝරාගත්තේ බොහෝ වෙලාවට පක්ෂියෙක්. දැන් මේ පක්ෂියෙක් තෝරා ගන්නකොට ඔබ හිතුවොත් ඒක ඕනෑම පක්ෂියෙක් තෝරාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ යහපත් හොඳ එහෙම නැත්නම් අර ගෘහස්ත ජීවිතයට සමීප තරමක ආදරණීය පක්ෂියෙක් තමයි සංදේශ සඳහා තෝරාගත්තේ. ඒ නිසා උදාහරණ විදිහට ගත්තොත් එහෙම පරවියා. දැන් ඔබ දන්නේ නැති නිවෙස්වල පරවියා ඇති කරන. එතකොට පරවියා කියන්නේ ගෘහාශ්‍රිත සත්ත්වෙ. පන්සල්වල තියෙන හංසය, සැවලිහිමිය, ගිරවෙක්. දැන් ඊගවට කෝකිලේ. දැන් මේ පක්ෂීන් කල්පනා කරලා බලන්න මිනිස්සයන්ට ඒ කියන්නේ අපේ ජීවිතවලට හුරු පුරුදු අපි දන්නා දුරන හරි බොහෝ වෙලාවට මේ පක්ෂීන් සම්බන්ධ කවි කතා ආදියත් සාහිත්‍යයේ ගොඩනැගී තිබෙන යහපත් සතුන් හැටියට පිළිගන්න පක්ෂී. ඒ බඳු සත්වයක් තමයි, ඒ බඳු පක්ෂියෙක් තමයි හොඳ දූතයෙක් හැටියට සැලකන්නේ. එහෙම නැතුව අපිට ඔය අයහපත් වර්ගයේ හැසිරීම් තියෙන පක්ෂීන් ඉන්නේ. දැන් නිදසුනකට අපි කපුටෙක් පිළිහුඩුවෙක් වගේ ගන්න. එතකොට ඒගොල්ලන්ට නම් කරපු සංදේශ නැහැ. උදාහරණයක් විදිහට කපුටු සංදේශය, පිළිහුඩු සංදේශය එහෙම නැහැ. එයි මේ පක්ෂීන් සලකන්නේ නීච සතුන් හැටියට. පහත් සතුන් හැටියට. ඒ පහත් සතුන් තෝරාගත්තේ නැහැ. ඉතින් අපේ රටේ තමයි මේ පක්ෂීන් තෝරා ගැනීම සිදු වුනේ. හැබැයි ලංකාවට සංදේශ සාහිත්‍ය පැමිණෙන්නේ කොහෙන්ද? ඉන්දියාවේ. ඉන්දියාවේ සංදේශ සාහිත්‍ය නිර්මාණය කළේ සංස්කෘත කවි. දැන් මේ ඉන්දියාවේ මේ සාහිත්‍ය හැදින්වුවේ දූත කාව්‍ය කියලා. සංදේශ කියලා නෙමෙයි. දූත කාව්‍ය නමින් තමයි නම් කළේ. හොඳයි. දැන් ඔබෙන් අහුවොත් ප්‍රශ්නයකට මේ සංදේශ සාහිත්‍යයේ නිජබිම කොහෙද? ඉන්දියාවේ. ඉන්දියාවේ මොකද්ද සංස්කෘත සාහිත්‍යය? ඒතකොට මේ සංස්කෘත සාහිත්‍යය දකින්න ලැබෙන්නේ නැත්නම් ඉන්දියානු සාහිත්‍යයේ ලෝක සංදේශ සාහිත්‍යයේ පළමු සංදේශය ලියන්නේ ඉන්දියානු කවි. මේ කවියාගේ නම මහා කවි කාලිදාසයන්. කාලිදාසයන් රාජසභා කවියේ ඌ තමයි පළවෙනි සංදේශය රචනා කරන්නේ. ඒතකොට මේ සංදේශය නම් කරන්නේ සංදේශයක් කියලා නෙමෙයි. මේ සංදේශය නම් කරන්නේ දුවේ කොහොමද නම් කරන්නේ? මේඝ දූතය කියලා. ඒ හින්දා කිව්වේ ඉන්දියාවේ සංදේශකාරය නම් කරන්නේ දූතය කියලා. පවන දූතය, මේඝ දූතය, හංස දූතය ආදී උදාහරණ. දැන් මේඝ දූතය තමයි පළමු කාව්‍යය. දැන් මේඝ දූතේ කියවෙන්නේ අපේ සංදේශ සාහිත්‍යයත් එක්ක ගත්තොත් පරස්පර වෙනස්ම කතාවක්. දැන් වෙහිවලාකුලක් තමයි දූතයා කරගන්නේ. මේඝය කියන්නේ වෙහිවලාකුල. මේක කියන්නේ වෙහිවලාකුල. ඒතර වෙහිවලාකුලක් දූතයා කරගෙන තමයි මේ සංදේශාවේ රචනා කරන්නේ. ඒ සඳහන් වෙන ප්‍රවෘත්තිය මේ කුංචි කතාව. ඒ කතාවේ කියවෙනවා එක්තරා රකුසෙක් යක්ෂයෙක් ඉන්නවා.
මේ යක්ෂයා සේවය කරන්නේ වෙසමුණි නැමැති යක්ෂ සේනාධිපතියා යටතේ. තරුණ යක්ෂයෙක් තමයි මේ සේවය කරන යක්ෂයා. මේ යක්ෂයාට බාර දීලා තියෙනවා මානසී නැමැති විලක්. එයා කරන්න ඕනේ නෙළුම් විලක්, බොහොම අලංකාර රමණීය විලක්. ඒ විලේ ජලය හරි පවිත්‍රයි, නිල්වන් ජලය තිබෙන්නේ. මේ විල ආරක්ෂා කිරීම තමයි මේ රක්ෂයාගේ මේ කකුසාට පවරලා තියෙන රාජකාරිය. මේ විල මෙතරම් පරිස්සමට ආරක්ෂා කරන්නේ රජතුමාගේ අගබිසව දියනාන්නට පැමිණෙනවා මේ විලට. එතකොට මේ බිසව දියනාන්නට පැමිණෙද්දී ඒ විල් දිය පවිත්‍රව තිබෙනවා. දැන් මේ තරුණ යක්ෂයා විවාහ වෙන්න තීරණය කරලා රජතුමාගෙන් නිවාඩුවක් ඉල්ලනවා. එතකොට මේ රජතුමා නිවාඩුව දෙනවා. නිවාඩුව දුන්නාම අපි හිතමු දින දෙක තුනක නිවාඩුවක් දෙන්න. දුන්නාම નિયમિત දිනට සේවයට වාර්තා කරන්නේ නැහැ. ඒ කියන්නේ කියපු දවසට සේවයට වාර්තා කරන්නේ නැහැ. දැන් නමුත් මේ රකුසා කවදාවත් මීට පෙර එහෙම සේවය අතපසු කරපු කෙනෙක් නෙවෙයි. එතන බිසවයි රජතුමා හිතන්නේ කියපු විදිහටම රාජකාරියට වාර්තා කරලා ඇති, මානසීවිල පරිස්සම් කරගෙන ඇති එහෙමයි. බිසව දියනාන්නට ගියාම ඇත්තරංචුවක් ඇවිල්ලා දිය අපවිත්‍ර කරලා විලේ වතුර බොර කරලා අර වෙන්දා වගේ අර නිල්වන් තියෙන දියනාලා සැනසෙන්නට මේ බිසවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ බිසව උරණ වෙලා කෝපයටපත් වෙලා රජතුමාට ගිහිල්ලා කියනවා. නමුත් රජතුමා ඇගේ හිත හදනවා මින් පෙර එහෙම වරදක් මේ රකුසාතින් වෙලා නැති හින්දා. දෙවෙනි දිනට බිසවට අර කලින් දිනේ අත්දැකීමමයි ලැබෙන්නේ. නැවත දිය බොර කරලා වතුර අපවිත්‍රයි රකුසා සේවයට වාර්තා කරලා නැහැ. දෙවන දිනේ බිසව අධික කෝපයටපත් වෙනවා. පත් වෙලා රජතුමාට මේක ගිහිල්ලා කියනවා. පස්සේ රජතුමා තේරුම් ගන්නවා මේ බිසවගේ කෝපය එන්නේ ඇවිලෙනවා. රජතුමාත් කෝපයටපත් වෙනවා. ඊටත් පහුවෙදා තමයි රකුසා සේවයට වාර්තා කරන්නේ. මේ සේවයට වාර්තා කරන රකුසට සමාවක් දෙන්නේ රජතුමා. සමාවක් දෙන්නේ නැතුව රජතුමා කියනවා ඔබට දඬුවම් කරනවා කියලා. ඒ අනුව මේ මෙයාට ලැබෙන දඬුවම තමයි රාමගිරි කියන අසපුවේ සිරකරුවෙක් විදිහට යකඩ කුටියක මේ රකුසාව රඳවා තබනවා. දැන් ඔබ තේරුම් ගන්න දැන් මේ රකුසා ඉන්න මානසිකත්වයේ අලුත විවාහපත් වෙච්ච නැත්නම් අලුත බැඳපු යක්ෂයානේ. දැන් අලුත බැඳපු යක්ෂයාට අර තමන්ගේ පියාවගෙන් වෙන් වෙලා ඉන්න එක හරි දුෂ්කරයි. මේ යක්ෂයා තමන්ගේ හිතේ තියෙන දුක, වේදනාව, කම්පනය සියල්ල වැහිවලාකුලක් දකින්න අර හිර කුටියේ තියෙන යකඩ පොළු අතරින් දැකලා ඒ අහසේ තියෙන වැහිවලාකුලට තමන්ගේ තියෙන දුක වේදනාව අර තමන්ගේ ප්‍රියාවට තියෙන ආදරය ආදිය කියා යවනවා. මෙය තමයි දැන් ලෝක ඉතිහාසයේ පළමු සංදේශය. දැන් එතකොට මේ සංදේශය ලියවෙන්නේ අර ප්‍රේම දූත කාව්‍යයක් විදිහට තමයි රචනා වෙන්නේ. ඒතකොට ලංකාවට සංදේශ සාහිත්‍ය පැමිණෙද්දී ඕක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන බලපාන සාධකය තමයි දුවේ පුතේ අපේ රටේ සාහිත්‍යකරණයේ නියලුනේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලාට ප්‍රේමය පාදක කරගත්ත ප්‍රවෘත්තියක් එහෙම රචනා කරන්න තේවා කර ගැනීම කැප නැහැ. ඒ නිසා අපේ රටේ සංදේශ කවියන් තමන්ගේ තේමා විදියට හොයාගත්තේ එයින් පරිබාහිර වර්ගයේ තේමා. තවත් දෙයක් වුණා අපේ රටේදී දූතයා විදිහට පක්ෂීන් තමයි තෝරාගත්තේ බොහෝ වෙලාවට. නමුත් අර සංස්කෘත සංදේශ සාහිත්‍යය දකින්න ලැබෙන මූලික සාධකයන් අපේ රටේ කවියොත් අනුගමනය කරා. හොඳයි. අපි දැන් මේ මූලිකව මේ සංදේශ සාහිත්‍ය කොහෙද ආරම්භ වුනේ? කවුද පළවෙනි කවිය සංදේශ කාව්‍ය රචනා කරේ? මේ ටික තේරුම් අරගෙන අපි සැලලීගේ සංදේශය සම්බන්ධ මූලික තොරතුරු කීපයකට යනවා. ඒ සැලලීගේ සංදේශය තමයි ඔබට නිර්දේශිත කවි පෙළ. මග විසිතුරු කියන කවි පෙළ උපුටාගත්ත සංදේශය වෙන්නේ. දැන් මග කියන්නේ පාරට, මාර්ගයට, විසිතුරු කියන අලංකාරය. දැන් බොහොම අලංකාර මාවතක සැලලීනිය ගමන් කරන අවස්ථාවක් කවියා වර්ණනා කරනවා. ඒ මාර්ග වර්ණාව තමයි අපේ කවි පෙළ සඳහා උපුටා ගන්නෙ. නමුත් දැන් මේ සැලලීනි සංදේශයේ ආරම්භයේ ඉඳලා මෙතනට ආපු විදිහක් තියෙනවා. ඒක තේරුම් ගන්නවා නම් තමයි වැදගත් වෙන්නේ. සැලලීනි සංදේශය සහ ලංකාවේ හැම සංදේශයක්ම ආරම්භ වෙන්නේ ආශිර්වාද කවියකින්. සැලලීනි ආරම්භ වෙන්නේත් එහෙමයි. ඒ හින්දා යහගී කියන විරිතෙන් ලියවෙච්ච කුංචි කවියකින් ආරම්භ වෙනවා. සැරද සුලකල කුරු මියුරු තෙපලෙන් රදනා රජකුල රහස නැතිමය සියනිහි සැලලීනි සඳ කියන මිහිරි සුබ අක්ෂර වලින් සයන් එහෙම සලකන්නේ යහපත් අකුරක් හැටියට. ඒ සැලලීනියට කියනවා මේ සුබ අකුරු වලින් සමන්විත නමක් තියෙන
හරි රහස් රකින්න පුළුවන් ඥානයක් තියෙන උම්මග්ග ජාතකය ඔබ කියවා තිබෙනවනේ උම්මග්ග ජාතකයේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ රහස් රකින්න සැලහිණියෙක් ඉන්නවා. එද සැලහිණිය අපේ සාහිත්‍යයේ නිරූපණය වෙන රහස් රකින්න සතෙක් හැටියට. ඒ රහස් රකින්න නුවණක් තියෙන තමන්ගේ නෑදෑයොත් එක්ක ඔබ සැරදේවා කියලා ආශිර්වාද කරමින් තමයි සැලහිණි සංදේශය ආරම්භ වෙන්නේ. ඉන්න අනතුරු දකිල වෙන දසපද හැල්ල දසපද සැහැල්ලේ සැලලිහිණියා වර්ණනා කරනවා. ඉන්න අනතුරු තියෙන්නේ දූත වර්ණාව. ඒ දූත වර්ණාවේ දූතයා වෙන්නේ සැලලිහිණියා වර්ණනා කරනවා. ඒවත් අනතුරුව චාරිත්‍ර කීපයක් තිබෙනවා. රජතුමාගෙන් වැඳලා අවසර ගන්න ඕනෑම කෙනෙක් සැලලිහිණියත් රජතුමා හම්බ වෙන්න යනවා. රජතුමාගෙන් අවසර ගන්නවා. රජතුමාගෙන් අවසර අරගෙන ඉවර වෙලා දලදා වහන්සේට නමස්කාර කරනවා. ඊට පස්සේ සුබ නැකතක් එහෙම බලලා තමයි ගමන පිටත් වෙන්නේ. දැන් හරියට මේ මිනිස්සේ පුද්ගලයේ ගමන පිටත් වෙන විදිහට තමයි මේ පිටත් කරන්නේ. ඒ කාලේ කොන්තගන්තොට තොටුපළ කියලා සුප්‍රකට තොටුපළක් තිබ්බා. ওই කොන්තගන්තොට තොටුපළෙන් තමයි සැලීනියා තමන්ගේ ගමන ආරම්භ කරන්නේ. අස්විද නැකතින් ගමන ආරම්භ කරන්නේ. මේ ගමන ආරම්භ කරලා ඔන්න පිටත් වෙලා සුළු දුරයි යන්නේ කුඩා දුරයි යන්නේ හවසට යන්නේ ඉර වැහැර යන ආසන්න වෙලාවේ ඒ හින්දා කළුවර වැටුනහම සැලහිණියට ගිහිල්ලා එන්න බෑනේ. ඒ නිසා ඉසුරු කෝවිලේ පළවෙනි ගමන් මාර්ගයක් පළවෙනි නිමේෂය විවේකයේ ගන්න කියලා කියනවා. දැන් ඔබට සමීප තැනක ඔය කොන්තගන්තොටුපොළ ඉසුරු කෝවිලයි දෙකම තියෙන්නේ. කොන්තගන්තොටුපොළ තිබෙන ස්ථානය වෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන්න තිබෙන මන්සන්දියක් තිබෙනවා. ඒ මන්සන්දිය ආසන්නයේ අද නම් තියෙන ව්‍යාපාරික ආයතන දෙකක්. එතන වෝටර් සෙට් කියලා සුප්‍රකට හෝටලයක් තියෙනවා. ඒ පැත්තේ පොඩ්ඩ දුරක් ගියාට පස්සේ ඔය ස්ථානයේ තමයි කොන්තගන්තොට තොටුපොළ තිබ්බයි කියන්නේ. ඊට පිට අවුරුදු කීපයකට කලින් නම් කොන්තගන්තොට තොටුපොළ තිබ්බ තැන පොඩි පුවරුවක් ගහලා තිබ්බා. සුදු පාට අකුරු වලින් කළු පාට බෝඩ් එකක. අද නම් මේ පුවරුව දකින්න ලැබෙන්නේ නැහැ. එතනින් තමයි පිටත් වුණා කියලා කියන්නේ. දෙනකොට සැකයක් ඇති කරගන්න එපා. එතන තොටුපළක් වෙන්නේ කොහොමද? දියවන්නාවේ තියෙන්නේ තව අර ඊට ඈතට වෙන්න නෙහෙම කියලා. අවුරුදු 600ක් කට කලින් මේ සංදේශය ලියවෙන්නේ. අවුරුදු 600කට පස්සේ රටක් කොයිතරම් වෙනස් වෙලා ඇද්ද? ඉතින් ඒ වෙනසත් එක්ක තමයි ওই භූමියේ අපිට දකින්න ලැබෙන වෙනස්කම් නැත්තේ. ඔතනින් තමයි ඊටත් එන්නේ. ඊටත් වෙලා පළවෙනි නවාතැන ගන්නේ ඉසුරු කෝවිලේ. ඔය ඉසුරු කෝවිල කියන කෝවිලක් අද දකින්න ලැබෙන්නේ නැහැ. තලංගම කොස්වත්තේ ඩිපෝවක් තිබෙනවා. ඔබ මේ පැත්තෙන් ගියොත් බලන්න. ඒ ඩිපෝවට ආසන්නයේ තිබෙනවා වර්තමාන කතෝලික දේවස්ථානය. ඒ කතෝලික දේවස්ථානයේ තියෙන කන්දක් මුදුනේ තරම. ඒ කතෝලික දේවස්ථානය නරඹන්න ගියොත් එහි තියෙන නටමුන් ප්‍රමාණය. ඒ නටමුන් ටික කෝට්ටේ යුගයේ කෝවිලක් කියන්නේ. මේ කෝවිල කොහොමද කතෝලික දේවස්ථානය උනේ කියන එක ඉතිහාස කතාව. ඔය දොන් ජුවන් ධර්මපාල කියලා කෝට්ටේ පාලකයෙක් හිටියේ. ආන්ගේ කෝට්ටේ පාලකයා හිටපු අවදී ලංකාවේ සමහර විහාරස්ථාන සහ කෝවිල් දේවාල ආදිය කතෝලික ආගමේ දේවස්ථාන විදිහට පාවිච්චි කරා කියලා කියනවා. එහෙමයි වුණා කියන්නේ එතන තමයි පළවෙනි විරාමයේ පළවෙනි දවසේ විවේකයේ ගන්නේ සැලහිණිය. එහෙනම් සැලහිණිය යන්නේ දුවේ පුතේ අපි දන්න කියන පාරක. අපි දන්න පාරක උතට හිතලා බලන්න උතනින් ගිහිල්ලා අර තලංගම පොස්තත්තේ උතන ඩිපෝ ගාව තියෙන ඉසුරු කෝවිලේ නවාතැන් අරගෙන ඔය පාරේ යන්නේ. අනිත් එක ඒ සැලලිහිණිය ගමන් කරලා තියෙන්නේ කෙටිම පාරෙන් නෙවෙයි කියන්නේ. දැන් යන්න පුළුවන් නම් කෝට්ටේ ඉඳලා කැලණියට වැඩි දුරක් නැහැනේ. ඔය ගිහිල්ලා තියෙන්නේ හංගල්ලටත් ගිහිල්ලා හංගල්ල ඉඳලා තමයි ආයි කැලණියට එන්නේ. දැන් එහෙම පාරක ගියයි කියලා හැවොත් එතකොට තමයි අර සුන්දරම තැන් ටික මුණ ගැසෙන්නේ කවියාට වර්ණනා කරන්න. පාරවල්, වනපෙත්, කෙත්වතු මේ වගේ මේ තාම සුන්දර අවස්නේ භූමි දර්ශන මුණ ගැසෙන්නේ අර මාවත දිගේ ගියාම. ඒ පාර දිගේ තමයි ඒ අනුව සැලලිහිණිය ගමන් කරන්නේ. දැන් අපිට ඉසුරු කෝවිලින් එහෙම පිටත් වෙලා සැලලිහිණිය නැවත ගමන් ආරම්භ කරනවානේ. ඔන්න ගමන් ආරම්භ කරනම තමයි මාර්ග වර්ණාව මුණ ගැසෙන්නේ. එහෙමයි සැලලිහිණි සංදේශයේ ඔබට අදාළ නිර්දේශිත කවි පෙළට පැමිණෙන්නේ. හොඳයි. අපි දැන් පසුබිම් කාරණා කීපයක් පිළිබඳ අපේ අවධානය යොමු කරලා බලමු. දැන් සැලලිහිණි සංදේශය කවුද රචනා කළේ කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම. සැලලිහිණි සංදේශය රචනා කරන්නේ සුප්‍රකටම වික්ෂුන් වහන්සේ කෝට්ටේ අවදියේ වාසය කරන. උන්වහන්සේගේ නම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්. දැන් මේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සම්බන්ධ පුරාවෘත්ත ඒ වගේම ජනප්‍රවාද බහුලයි.
ඒ සම්බන්ධව අපි තව මොහොතකින් කතා කරමු. මෙම සංදේශය ලියවුණු සාහිත්‍ය යුගය කෝට්ටේ අවධිය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. කෝට්ටේ රාජධානිය තමයි ඒ අවධියේ සමය. කෝට්ටේ රාජධානිය සමය තමයි රචනා වෙන්නේ. සැලීනි සංදේශය රචනා කළ කාලය එකල රාජ්‍ය කළ රජතුමා. මේ සැලීනි ලියවෙන කාලේ ලංකාව පාලනය කළේ කවුද? ලංකාව පාලනය කරලා තියෙන්නේ 6 වන පරාක්‍රමබාහු රජතුමා. ඒ රජතුමාගේ රාජ්‍යත්වයට පත්වීමෙන් 35 වන නවම් මාසයේ බව ඓතිහාසික කරුණුවලින් සඳහන් වෙනවා. දැන් ඔය 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නේ 1412. ඊට පස්සේ යාපනීය ප්‍රදේශය අත්පත් කරගත්තයි කියලා කියන්නේ 1415 දී. එතකොට ඒ 35 වෙනි නවම් මාස 1450 දී පමණ තමයි මේ තොරතුරු වලට අනුව සැලීනි සංදේශය රචනා වෙන්නේ. බුද්ධ වර්ෂයෙන් ගත්තොත් 1993 වෙන්නේ නවම් මාස නැත්නම් ක්‍රිස්තු වර්ෂයෙන් 1450 ජනවාරි අගභාගයේ තමයි රචනා වෙන්නේ. දැන් මේ ඔබට ඉදිරිපත් කරන තොරතුරු ටික දුවේ පුතේ ඔබේ පෙළ පොත්වල නැහැ. ඒ හින්දා ඔබ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේ රජතුමාගේ නම තිබෙනවා. නමුත් 35 වන නවම් මාස මේ කාලය ඒවා වෙනම ඔබ මතක තබා ගන්න බලන්න. සැලීනි සංදේශය රචනා කළ තොටගොවේ ශ්‍රී රාහුල හමුදුරුවෝ හඳුන්වන අනුවර්ත නාමයක් තිබෙනවා. නැත්නම් අපි කියනවා විරුද්ධ නාමය, ආරූඪ නාමය. මොකක්ද ආරූඪ නාමය? අපි උන්වහන්සේට කියනවා ෂඩ්භාෂා පරමේශ්වර, තව එකක් තියෙනවා ත්‍රිපිටක වාගීශ්වර, ෂඩ්භාෂා පරමේශ්වර කියන නම් දෙකක්. මොනවද මේ නම් වල තේරුම? දැන් ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන පිටක තුන පිළිබඳ මණ්ඩා අවබෝධය, පරතරටපත් වෙච්ච අවබෝධයක් තිබ්බ වික්ෂුන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේට කියලා තියෙන්නේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය. වාග් ඊශ්වර ආචාර්ය. වාක් කියන්නේ වදන්. ඒ වදන් මැඩලින් ත්‍රිපිටකයේ තියෙන ඕනෑම වචනයක් ගැන කදිමටම කියවන්න පුළුවන් වික්ෂුන් වහන්සේ නම. දැන් අදත් අපි දන්න ඇතැම් වික්ෂුන් වහන්සේලා ඉන්නවා එහෙම ත්‍රිපිටකය පිළිබඳ අති විශිෂ්ට ඥානයක් අවබෝධයක් තිබෙනවා. ඒ පළවෙනි විරුද්ධ නාම. දෙවෙනි ෂඩ්භාෂා. භාෂා 6ක් දන්නවා. දැන් මේ භාෂා 6 එකල තිබ්බ ජාත්‍යන්තර භාෂා. ඒ කියන්නේ රාහුල හඳුරු ඉන්න කාලේ තිබ්බ භාෂා. මේ බලන්න මේ භාෂා. සංස්කෘත භාෂා. ප්‍රාකෘත, මාගධි. දැන් ඊ හතරවෙනියට තියෙන භාෂාව දැක්කම ඔබට යම් වෙනසක් දැනෙනවා. අපබ්‍රංශ. දැන් අපි සාමාන්‍ය මිනිස්සෙක් කතා කරාම කියනවා මොන අපබ්‍රංශයක් කිව්වත් දන්නේ නැහැ මට තේරුන්නේ නැහැ කියලා. අපබ්‍රංශකේ ඉන්දියානු භාෂාව. පයිශාවි, ගෞරසේනි කියන භාෂාව. මේ භාෂාවලට අමතරව උන්වහන්සේ දෙමළ භාෂාව පිළිබඳ යම් ඥානයකින් හිටියයි කියලා කියනවා. සිංහල භාෂාවත් උන්වහන්සේ හොඳින්ම දන්නවා. ඒ භාෂා දෙක එතකොට මෙතන නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මැඩලින්ම දන්න භාෂා ටික. යම් තරමක් දැනගත්ත භාෂා ටික අරකට එකතු කරලා නැහැ. දැන් උන්වහන්සේ සලකන්නේ කෝට්ටේවගේ වාසය කරපු දැනුගත් වික්ෂුන් වහන්සේ ඇටියට. සැලීනි සංදේශය ලිවීමට පදනම් වූ නිමිත්ත නැත්තම් අරමුණ. සැලීනි ලියන අරමුණ නිමිත්ත මොකක්ද කියලා ඔබේ ප්‍රශ්නයක් ඇහුවොත්. ඒකට අරමුණක් තිබෙනවා. අරමුණ තමයි කෝට්ටේ රජ කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඉන්නේ. මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට දුවල දෙන්නෙක් හිටියා. එතකොට මේ කණිටු දියණිය කියන්නේ බාල දුව. පුතාලා හිටියේ නැහැ. දුවල දෙන්නෙක් හිටියා. එතකොට කණිටු දියණිය ලෝකනාථා දේවිය. නැත්නම් ඇයට උලකුඩේ දේවිය කියලාත් අපි කියනවා. ඔය උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා අයදීමක් කරනවා කැලණියේ විභීෂණ දෙවියන්ගෙන්. ඒ විභීෂණ දෙවියන්ගෙන් කරන ආයාචනය තමයි සැලීනි අරමුණ. දැන් මේකට අදාළ කාරණා හිතන්න. අතීතයේ රජ කෙනෙක් හිටියාම ඒ රජතුමාට පුතෙක් ඉන්න ඕනේ. ඒ පුතාට තමයි ඔටුන්න හිමි වෙන්නේ. දැන් නමුත් දැන් දුවල දෙන්නෙක් හිටියේ. දැන් මේ දුවල දෙන්නට ඔටුනු සලදවන සම්මතයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා වැඩිමහල් දුව විවාහ වුණෙත් නැහැ. චන්ද්‍රාවතී කුමාරිකා. ඒ චන්ද්‍රාවතී කුමාරිය තමයි වැඩිමහල් දියණිය. බාල දුව තමයි උලකුඩේ දේවිය නැත්නම් ලෝකනාථා කියලා නම් කරනවා දෙවන දියණිය. දැන් උලකුඩේ දේවියට වැඩිමහල්ම හිටපු අක්කා වෙනුවෙන් තමයි මේ උලකුඩේ දේවියගේ අක්කා ඒ කියන්නේ අයිරි පරාක්‍රමබාහු රජතුමාගේ වැඩිමහල් දියණිය වෙනුවෙන් තමයි රාහුල හාමුදුරුවෝ උන්වහන්සේගේ පළවෙනි සංදේශය කියන්නේ. පළවෙනි සංදේශයේ රාහුල හාමුදුරුවන්ගේ කුමක්ද කියලා දන්නවද? දරුවනි. මොකද්ද සංදේශය? පළවෙනි සංදේශය. පළවෙනි සංදේශයෙන් ඉල්ලන්නේ උලකුඩේ දේවියට, නේ උලකුඩේ දේවියගේ අක්කට චන්ද්‍රාවතී කුමාරිකාවට යහපත් ස්වාමියෙක් ලබා දෙන්න කියලා. යහපත් ස්වාමියෙක් ලබා දෙන්න කියලා තමයි පළවෙනි සංදේශය කියන්නේ. පළවෙනි සංදේශයේ ලියපු රාහුල හාමුදුරන්ගේ වයස අවුරුදු 16යි. ඒ කියන්නේ ඔබේ වයස. ඔබේ වයස අවුරුදු 16යි.
සාමාන්‍ය පෙළ විභාගයට උත්තරේ ඔබේ වයසේදී තමයි පළවෙනි සංදේශය ලියන්නේ. එතකොට හිතා ගන්න ඒක මවිතයක් නේද? පුදුමයක් නේද? ඒ තරම් කුඩා වයසකදී කොහොමද අච්චර විශිෂ්ට සංදේශයක් ලියන්නේ කියලා. ආන්න ඒක තමයි අපි රාහුල හාමුදුරුවෝ විශිෂ්ට විශේෂ කෙනෙක් හැටියට සලකන්න හේතුවක් වෙන්නේ. සැලීම් සංදේශය වෙනකොට උන්වහන්සේ වයසින් මුගුරා ගිහිල්ලා අර පළවෙනි සංදේශය අරමුණ ඉටු වුණාද කියලා බැලුවොත් එහෙම ඉටුුනේ නැහැ. යහපත් සැමියෙක්ට ලැබුණෙත් නැහැ. ඇය විවාහ වුණෙත් නැහැ. ඊට පස්සේ අකාලේ මිය ගියයි කියලා කියවෙනවා. දැන් මේ කම්පණයෙන් හින්දා රාහුල හාමුදුරුවෝ සෑහෙන කාලයක් කවි ලිව්වෙත් නැහැ කියලා කියනවා. හැබැයි ඒ පළවෙනි සංදේශයේදී උන්වහන්සේ ඉත් වේදනාවටපත් වුණා තමයි. දෙවන සංදේශය එහෙම වෙන්නේ නැහැ. දෙවන සංදේශයේදී උඩකුඩේ දේවිය විවාහ වෙලා හිටිපි දෙමළ മന്ത്രിවරයෙක් එක්ක. ඒ മന്ത്രിවරයා කෝට්ටේ යුගයේ සිංහල භාෂාවේ පොතක් පවා රචනා කරපු ප්‍රභූවරයෙක් හැටියට සැලකෙන කෙනෙක්. එයාගේ නම නන්නූරු තුනයාර. දැන් නන්නූරු තුනයාර කියන දෙමළ മന്ത്രിවරයා සමග උඩකුඩේ දේවිය විවාහ වෙලා කාලයක් යනවා. නමුත් ඔවුන්ට දරුවෝ ලැබෙන්නේ නැහැ. ඒ නිසා රාහුල හාමුදුරුවෝ හම්බෙන්න ගිහිල්ලා සෙත් කවියක් ලියා ගන්න තමයි ගියේ කියන්නේ. මේ සෙත් කවි කලාවේ අග්‍රගණ්‍ය පුරුකක්නේ රාහුල හාමුදුරුවෝ සෙත් කවියක් නොලියා ඒ විදිහේ සංදේශයක්ම ලියනවා. සංදේශයක් ලියලා කැලණි විභීෂණ දෙවියන්ට කියනවා පුණ්‍යවන්ත පුත් කුමාරයෙක් ලබා දෙන්න කියලා උලකුඩේ දේවියට. දැන් දරුවනේ ඒ ඉල්ලීම ඉටු වුණාද? ඒ ඉල්ලීම ඉටු වුණා. ඒ ඉල්ලීම ඉටු වුණා සහ ලංකාවේ කෙටිම සංදේශයක් රමණීයතම සංදේශයක් කියන්නේ විශිෂ්ටතම සංදේශයක් හැටියට සලකන්නේ සැලීනි සංදේශය. සැලීනි සංදේශයේ ගමන් මාර්ගය හරි කුඩා ගමන් මාර්ගයක්. කවි තිබෙන්නේ 108යි. නවාතැන් ගන්න එක රාත්‍රියයි. අරමුණ ඉටුවේ. ඒ නිසා හයවෙනි පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ බාල දුවට ලැබිච්ච පුතාට තමයි ඊගාවට රජකම බාර දෙන්නේ ජයබාහු කුමාරයාට. ඒ අනුව හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ජයබාහු තමයි රාජ්‍යත්වයට පත් වෙන්නේ. සැලීනි සංදේශයේ සමකාලීන සංදේශ කෘති තිබෙනවා. දැන් සැලීනි සංදේශයේ ලියවිච්ච කාලේ තමයි ලංකාවේ වැඩිම සංදේශ ප්‍රමාණයක් රචනා වෙන්නේ. වැඩිම සංදේශ ප්‍රමාණයක් රචනා වෙනවා. අපි මේවට කියනවා පංච මහා සංදේශ කියලා. සංදේශ පහක් ලියවෙනවා සැලලිහිණියත් එක්ක. හංස සංදේශය, කෝකිල සංදේශය, ගිරා සංදේශය, පරවි සංදේශය, අපේ මූලාශ්‍රකෘතිය සැලලිහිණි සංදේශය. එතකොට ඔබ හිතන්න පරවි සැලලිහිණි දෙකම ලිව්වේ ඔය සැලලිහිණි සංදේශය ලිව්ව තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝමයි. හංස සංදේශයේ, කෝකිල සංදේශය සහ ගිරා සංදේශය මේ කාලේ ලියවෙන්නේ. සංදේශ සාහිත්‍යයේ රමණීයතම අවධිය කෝට්ටේ අවධිය. එතකොට ඒ සංදේශ සාහිත්‍යයේ තියෙන සංදේශ පහක් කෝට්ටේ අවධිය ලියුවා. මේ පහම සම්භාව්‍ය සිංහල සංදේශ. දැන් සමස්ත සම්භාව්‍ය සිංහල සංදේශ 8යි තියෙන්නේ. ඒ 8 වෙන්නේ ගම්පොළ යුගයේ තමයි අපට ලිඛිත මුණ ගැසෙන පළමු සංදේශ දෙක මුණ ගැසෙන්නේ මයුර සංදේශය සහ තිසර සංදේශය කියන. එතකොට කෝට්ටේ 5යි, මයුරයි තිසරයි 7යි. ඊට පස්සේ සීතාවක යුගයේ ලියවෙනවා සැවුල් සංදේශය කියලා සංදේශයක්. ඒ සංදේශයයි 8යි. ඔය සංදේශ 8 තමයි සම්භාව්‍ය සිංහල සංදේශය. එතකොට ඔයිට අතිරේකව සංදේශ ඔබ එහුවොත් එහෙම ලියුණාද කියලා තව විශාල ප්‍රමාණයක් ලියවුවා. මේ සමස්ත සංදේශ ප්‍රමාණය 40 ගණන්. එතකොට මේ 40 ගණනෙන් 8ක් තමයි අපේ අර හොඳම සංදේශ හැටියට සලකන්නේ. පසු කාලීනව ඒ සැවුල් සංදේශයෙන් පස්සේ අපේ සංදේශ සාහිත්‍ය දුවිපුතේ මොකද වෙන්නේ? පරිහානියටපත් වෙනවා, කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. මාතර අවදී වෙනකොට මේක සම්පූර්ණ පිරිහීමටපත් වෙනවා. ඒක කොච්චර පිරිහීමටපත් වුණාද කියනවා නම් මාතර යුගයේදී සංදේශයක් ලියවෙනවා බේබදු සංදේශය නම්. එතකොට බේබදු සංදේශයේදී සංදේශයේ දූතයා කවුද? බේබද්දේ. ඒ මට්ටමට වැටෙනවා. ඒව හොඳ සංදේශ නෙමෙයි. ඒවා සලකන්නේ යහපත් සංදේශ හැටියට නෙමෙයි. හිත මේ කාරණා කියපු මතක තියාගන්න කෝට්ටේට අයිති මෙන්න ඉතුරු සංදේශ 4. එතකොට කෝට්ටේ අවධියේ රචනා වෙච්ච සංදේශය වුණාම වෙන සම්භාව්‍ය පද්‍ය කෘති මොනවාද? කාව්‍යසේකරය. කාව්‍යසේකරය කියන්නේ තොටගමේ රාහුල හාමුදුරුවෝමයි. කාව්‍යසේකරය කියන්නේ කෝට්ටේ අවධියේ වෙච්ච මහා කාව්‍ය. ඒක දකින්න ලැබෙනවා සර්ග 15ක් යටතේ කවි 888. පුදුමන අලංකාරය පීදාක මෛත්‍රී හාමුදුරුවෝ ලියුවේ, ලෝයඩ සංග්‍රහය ඒ පීදාක මෛත්‍රී හාමුදුරුවෝ ලියුවේ, බුද්ධිල කාව්‍ය වැත්තෑවේ හාමුදුරුවෝ රචනා කරන්නේ, පංචිකාර දීපය ඔන්න තොටගමේ රාහුල හාමුදුරන්ගේ ගද්‍ය පොතක්, බුද්ධිපාසාදිනී තොටගමේ රාහුල හාමුදුරන්ගේ ගද්‍ය පොතක්. උන්වහන්සේ කවි පොත් 3කුයි ගද්‍ය පොත් 2කුයි ලියුවා.
කෝට්ටේ යුගයේ සමකාලීන නිර්මාණකරු නැත්නම් සැලීනි සංදේශය ලියපු රාහුල හාමුදුරන්ට සමකාලීන නිර්මාණකරු ඉන්නවද? කවුද ඒ? ඉන්නවා. වැත්තෑවේ හාමුදුරුවෝ සමකාලීන නිර්මාණකරු. වැත්තෑවේ හාමුදුරුවෝ සලකන්නේ දුවේ පුතේ රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් හැටියට. ඔබ ගුත්තිලකාවේ 10 ශ්‍රේණියේදී ඉගෙනගෙන තිබෙනවා. ඒ ගුත්තිලකාවේ ඉගෙන ගන්නෙද්දී යම්කිසි කතාවක් තිබෙනවා මතක ඇති. වැත්තෑවේ හාමුදුරුවෝ කොටගම රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක්. වැත්තෑවේ හාමුදුරුවෝ කෙරෙහි අමනාපයටපත් වෙනවා කිසියම් හේතුවකට රාහුල හාමුදුරුවෝ ඒ අමනාපයෙන් හිත වේදනාවටපත් වෙලා ඒ කාරණාව පාදක කරගෙන ගුත්තිලකාවේ ලියන්නට තවන්ට පසුබිම හැදුණයි කියලා ජනප්‍රවාදගත කතාවක් තිබෙනවා. ඒ අනුව පැහැදිලි වැත්තෑවේ හාමුදුරුවෝ වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නම. විදාල මහා මෛත්‍රී හාමුදුරුවෝ උන්වහන්සේ තමයි අංසන්දේශය රචනා කරන්නේ, බුදුරණංකාර රචනා කරන්නේ, ලෝයඩ සංග්‍රහ රචනා කරන්නේ, එළුවත් අනුබල වංශය රචනා කරන්නේ ඔය අපි කියමු විදාල මෛත්‍රී හාමුදුරුවෝ. නනුතුරු දෙවනුවර තිලක පිරිවෙන්පති මේ කෝට්ටේයුගේ සම්ප්‍රදාය තිබිලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා හඳුනා ගනිද්දී උන්වහන්සේලා හිටපු පිරිවෙනේ අධිපති ධූරය දරුවා නම් ඒ පිරිවෙන්පති කියන නම භාවිතා කරලා තියෙනවා. දෙවනුවර තිලක පිරිවෙන්පති හිමි තමයි ඊගාව කතුවරයා නන්නූරු තුනයා නන්නූරු මිනි සන්නස් නමින් සඳහන් වෙන්නේ නන්නූරු තුනයා. එයා තමයි ඔය සැලීනි සංදේශය කියන මුල් වෙච්ච උලකුඩේ දේවියගේ ස්වාමි පුරුෂයා. ඊගාවට රාමචන්ද්‍ර කවිභාරතී කියන කවියා. සමහර අය කියන රාමචන්ද්‍ර කවිභාරතී කියන්නේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා රාහුල හාමුදුරුවෝ ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් කියන. සැලීනි සංදේශයේ දූතයාට නියමිත ගමන් මඟ මේන්න බලන්න මේ ගමන් මඟ ජයවර්ධනපුරයේ සිට කැලණි විහාරයේ විභීෂණ දේවාලය දක්වා. දැන් මේ ස්ථාන අදත් සජීවීව හැමව තියෙන තැන් ඒ හින්දා ජයවර්ධනපුරයෙන් පටන් අරගෙන කැලණි විහාරයේ විභීෂණ දේවාලය දක්වා මේ ගමන් මාර්ගය වැටි තිබෙනවා. දැන් මේ ගමන් මාර්ගය පිළිබඳ අපේ රටේ පැරණි අය අදත් දන්නවා. අදටත් දැන් උදාහරණයක් විදිහට කැලණියේ වැත්තේ පැරණියෙක් කියන්නේ වයසින් වැඩිහිටි කෙනෙක් ඇහුවොත් එමේ ඒ ඇයිද ඔබ ඕක ඉගෙන ගන්නේ ඔබට නිර්දේශිත පොතක් හැටියටනේ. අපේ පැරණි අය මේ පොත කටපාඩමින් මතක තියාගෙන තිබෙනවා. අපි දැන් මේ රූපවාහිනී නාලිකා ඉස්සරහා ජංගම දුරකථන ඉස්සරහා සමාජ ජාලා එක්ක YouTube එක ගනුදෙනු කරන වෙලාව තියෙන්නේ 7 ඉඳලා රෑ 8:00 9 9:00 10 වෙනකම්. ඔය වගේ වෙලාවල් අතීතයේ අවුරුදු 200කට කලින් අපේ රටේ අය ගත කරලා තියෙන්නේ සීයා එක්ක ආච්චි එක්ක ගෙදර කට්ටිය එක පන්සලට ගිහිල්ලා. අතීතයේ හිටපු අපේ සමහර පැරණි අය තමන්ගේ මුණුබුරන්ට ළඟ තියාගෙන ඉස්සරහ තියාගෙන මේ කතන්දරයක් විදිහට සැලීනි සංදේශය කියලා දීලා තියෙනවා. ඔන්න පුතේ සැලීනියා පටන් ගත්ත ගමන. ඔන්න අද පටන් නතර වුණේ ඉසුරු කෝවිලේ. ඔතනින් නවත්තනවා. ඊට පස්සේ හෙට අර දරුවන්ගෙන් අහනවා අපි ඊයේ කොහෙද දැන් කොහෙද සැලීනියා ඉන්නේ? ඒතකොට අර අහගෙන ඉන්න ළමයි ටික කියනවා සීයේ ඊයේ හිටියේ මේ ඉසුරු කෝවිලේනේ. රයිට් ඉසුරු කෝවිලේ ඉඳලා අද මෙහෙමයි පටන් ගන්න. ඊටු ටික කියනවා. හරිද? අවසානයේ එතකොට විශේෂ නිර්දේශයකට තිබ්බේ නැහැ. නමුත් සැලීනි සංදේශය දානවා. ඔය දැනුම කොච්චර බරපතල ගිහිල්ලා තියෙනවද කියන දැන් ඔය කැලණියේ පැත්තේ පැරණි අය සැලීනි ආපු පාර කියලා මාර්ගය පෙන්වන්නත් දන්න. මේ මෙහෙන් තමයි මාත්‍යෝ සැලීනි ආවේ. එයාලා මේ කාරණාව කියන්න දන්නවා. ඉතින් බලන්න සාහිත්‍ය නිර්මාණය ජන ජීවිතයට සමීප වෙලා තියෙන ප්‍රමාණය. හොඳයි. දැන් රාහුල හිමියන්ගේ ප්‍රකට සාහිත්‍ය කෘති ප්‍රසිද්ධ සාහිත්‍ය කෘති උන්වහන්සේගේ 5ක් තිබෙනවා. අපි බලමු පළවෙනි සංදේශය උන්වහන්සේගේ පළමු කෘතිය අර මම කිව්ව අවුරුදු 16 දී ලිව්වේ ඉන්නේ. මේක කාව්‍යසේකරය. කාව්‍යසේකරය ලියන්නේත් අපේ සංදේශය ලියන්න මුල් වෙච්ච උලකුඩේ දේවියගේ ඉල්ලීමක් මතමයි. උලකුඩේ දේවිය ඉල්ලනවා කවියෙන් බණක් අහන්න උලකුඩේ දේවියට කැමතියි කියලා ආසයි කියලා. ඒ අනුව තමයි කාව්‍යසේකරය ලියවෙන්නේ. පංචිකා ප්‍රදීපය රාහුල හාමුදුරුවෝ ලියපු ගද්‍ය පොතක්. උද්දීප්පාසාදිනී භාෂා ව්‍යාකරණය සම්බන්ධව භාෂාව සම්බන්ධ උන්වහන්සේ ලියපු නැවත ගද්‍ය පොතක්. සැලීනියේ දක්නට ඇති සුවිශේෂත්වයක් තිබෙනවද කියලා ඔබෙන් අහුවොත් එම තිබෙනවා. මේ සුවිශේෂත්වය තමයි ප්‍රධානම කාරණාව. සැලීනිය තමයි විශිෂ්ටතම සංදේශය, රමණීයතම සංදේශය හැටියට සලකන්නේ. එතකොට සැලීනිය දකින්න ලැබෙන විශේෂ කාරණාවක් තමයි මෙන්න මේවා. සංක්ෂිප්ත වර්ණනා සහිත වීම. දැන් ඔබ හිතන්න ආශිර්වාද කවියේ තියෙන්නේ යහගී විරිතෙන්. දසපද හැරලක් තිබෙනවා දෙවෙනියට. ඊට පස්සේ දූත වර්ණනාවට කවි 4යි. දැන් ඒ හරි පොඩි. හැබැයි මේ දූත වර්ණනාව අති විශිෂ්ටයි.
සැලහිණියට දෙන්න පුළුවන් ගෞරවයන් සියල්ල දෙනවා. දැන් ඊට පස්සේ නගර වර්ණනා, රාජ වර්ණනා මේ සියල්ලේ දකින්න සංක්ෂිප්තයි. ඒකනේ සංක්ෂිප්තම සංදේශයේ උචිත උපමා භාවිතේ. දැන් රාහුල හාමුදුරුවෝ උපමාවක් ලියද්දි හිතලා ලියලා තියෙනවා. කල්පනා කරලා ලියලා තියෙනවා. ඒ උපමා ඇතුලේ අර්ථ විරහිත භාවයක් නැහැ. ඊට උචිතයි කියලා අපි කියනවා. මේකට සාහිත්‍යය කියන්නේ ඖචිත්‍ය පූර්වකයි කියලා. උචිතයි. ඊට පස්සේ තුන්වෙනියට රාහුල හාමුදුරුවෝ භාවිතා කරන්නේ සුරම්‍ය පද සංයෝජනය. දැන් පුරාතන පද්‍ය ගද්‍ය සාහිත්‍යයන් හැදෑරීමේ තියෙන එකම ප්‍රයෝජනය විභාග සමත් වීම නෙමෙයි. තවත් විශිෂ්ට ප්‍රයෝජනයක් තියෙනවා. ඔබ නොදන්න, ඔබට පුරුදු නැති බොහොම රමණීය අලංකාර වචන මුණ ගැසෙනවා. ඒ වචන ඔබ කවදා හරි නිර්වාණකරුවෙක් වෙනවා නම් ඔබට හරිය ප්‍රයෝජනවත්. උන්වහන්සේ මේ අර්ථ සහ ශබ්ද රස මතු කරන භාෂා භාවිතය මේ රාහුල හාමුදුරුවන්ගේ විශේෂතා. ඊට පස්සේ සංදේශ සම්ප්‍රදායේ එලෙසින්ම සුරැකීම, අරුත් සුම් පද රහිත බව, මේ වගේ විශේෂත්වයන් දකින්න ලැබෙනවා සැලීනි සංදේශයේ ගණනාව. ඉතින් සැලීනි සංදේශයේ රචනාවෙන්න විරිත, සමුද්‍ර ഘോഷ කියන විරිත. මේ සමුද්‍ර ഘോഷ විරිතේදී මාත්‍රා 18ක් සහිත පද්‍ය පාද තමයි රචනා කරන්නේ. මාත්‍රා 18 සහිත සමුද්‍ර ഘോഷ විරිත නැත්නම් සමුදුරු ගොස් විරිත කියලා අපි හඳුන්වන විරිත උන්වහන්සේ භාවිතා කරනවා. එකම විරිතකින් ලියවෙන්නේ. උන්වහන්සේ විරිත වෙනස් කරන්නේ. ඔබ දන්නා බුද්ධිලකා විදිහම විරිත වෙනස් වෙනවා. නමුත් දැන් මේකේ කිසිදු විරිතක් වෙනස් කිසිදු අවස්ථාවක විරිත වෙනස් වෙන්නේ නැහැ. එකම විරිත සමුද්‍ර ഘോഷ විරිතමයි දිගටම දකින්න ලැබෙන්නේ. පද්‍ය කීයක් තිබෙනවද? 108යි. කවි 108යි. එතකොට කවි 108 සහිත ලංකාවේ කෙටිම සංදේශය මේ බව මතක තියාගන්න. දැන් සමස්ත ගමන් මාර්ගයේ දූතයෙක්. අපි කලින් කිව්වේ ෆෝර්ට් එකේ කර කැලණිය වෙනකන්. දැන් බලමු හරියටම ගත්තොත් මොන වගේ ප්‍රදේශද පහු කරන්නේ. දලදා වහන්සේට নমස්කාර කරනවා. රජමැදුරට යනවා. කොන්තගන්තොට තොටුපොළ. පිටත් වෙලා ඉසුරු කෝවිලේ පළවෙනි රාත්‍රිය නවාතැන් ගන්නවා. කයිකාවල පහු කරනවා. වල්ලම්බලම පහු කරනවා. සුමටාන වනපෙත ගුරුබැව් තමයි අද හන්නැල්ල කියන ප්‍රදේශය. දියහෙබ, ගුරුලුකෙත, වෙලද ගොඩ කියන ගම, වෙරලාන කියන ගම. ඔන්න කැලණියට ආසන්න කිත්සිරිමේ විහාරස්ථානය, කැලණි ගඟ, මස්කෙලිය. වරද්ද ගන්න එපා. නුවරට කිට්ටු මස්කෙලිය නෙවෙයි. මේ කැලණියට කිට්ටුව අතීතයේ තිබ්බ මස්කෙලියක් අවසානයේ කැලණි විහාරය. මේ පාර දිගේ අදටත් ඔබට යන්න පුළුවන් ප්‍රදේශ නාම පමණයි වෙනස් වෙලා තියෙන්නේ. ස්ථාන ටික එහෙමම තිබෙනවා. මේ විදිහටයි යන්නේ. මේ හැම ප්‍රදේශයක්ම අතිශය රමණීයව කවියසට හසු කරගත්තා අපේ රාහුල හාමුදුරුවෝ. දැන් රාහුල හාමුදුරුවන්ගේ නමින් තිබෙන පොත් ටික මෙන්න මේ පොත් ටික පරවි, සැලීනි, පංචගාගදීපය, බුද්ධිපාසාදිනී, කාව්‍යසේකර මහා කාව්‍ය. හරි, මින් පෙරත් ඔබට සිහිපත් කිරීමක් කළා. කොට්ටේ යුගයේ වීදාගම හාමුදුරුවෝ ලියන පොත් ටික මේ. වීදාගම හාමුදුරුවෝ ගැනත් ඔබ දැනගත යුතුයි පුතේ. ඇයි ඔබ 10 වෙනි පාඩම ඉගෙන ගත්තේ කෑරගලේ වැජපේ මේ ලෙසින් සිට ඒක ලිව්වේ වීදාගම හාමුදුරුවෝ නිසා. අංසන්දේශය උන්වහන්සේ ලියපු සංදේශකාව්‍ය, ලොවැඩ සංග්‍රහව ඒක උපදේශකාව්‍ය. අපේ රටේ පළවෙනි උපදේශකාව්‍ය තමයි අංසන්දේශය. මේ ලොවැඩ සංග්‍රහව පළවෙනි උපදේශකාව්‍ය, දුහුණ අලංකාරය, භක්ති කාව්‍ය, කවුලකුණු මිනිමල, ඡන්දස් කාව්‍ය, එළු අත්තනුගල් වංශය මේ වීදාගම හාමුදුරන්ගේ පොත්. එයි මේ හාමුදුරුවෝ වෙනම නම් කරේ කෝට්ටේ යුගයේ විශිෂ්ටතම භික්ෂුන් වහන්සේ දෙනම හැටියට සැලකන්නේ රාහුල හාමුදුරුවෝ සහ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. ඒ නිසායි උන්වහන්සේ විශේෂයි. ගිරා සංදේශය කතෘ අඥාතයි, කතුවරයෙක් නැහැ. ඒක අංශ සංදේශයත් එක්ක තරඟකාරීව ලිව්වේ කියලා සලකනවා. ඒ සංදේශකාව්‍ය ඕකිල සංදේශයේදී ඉරුගල් කුලතිලක පිරිවන් ප්‍රතිහිමි මේ ඔබ දන්නා ඇති කෝට්ටේ හයනි පරාක්‍රම බහු රජතුමා රට එක්සේසත් කරාට පස්සේ මේ පිරිවෙන් නැති කරනවා රට පුරා. උතුරු මුල පිරිවෙන කියලා උතුරේ, දකුණු මුල පිරිවෙන කියලා දකුණේ, ගල්තුර මුල පිරිවෙන කියලා, මහනෙත්පා මුල පිරිවෙන කියලා. එතකොට කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන, හයනි පරාක්‍රම බහු රජතුමා තමන්ගේ මෑණියන් වෙනුවෙන් හදන පැපිලියානි සුනේත්‍රා දේවී පිරිවෙන අදටත් තිබෙන, කැලණි රාජරත්න පිරිවෙන, ඒ වගේම තොටගමේ විජේවා පිරිවෙන මේ පිරිවෙන් දුවේ පුතේ අද කාලේ ගත්තොත් විශ්වවිද්‍යාල මට්ටමට ඒ කාලේ දිනු වෙලා තිබ්බේ කියලා සලකනවා. මේ පිරිවෙන් වල විදේශීය ශිෂ්‍යයන් පවා ඉගෙනගෙන තිබෙනවා. මේ සම්බන්ධව දැන් උදාහරණයක් විදිහට හිතන්න
කෑරගල පත්මාවතී පිරිවෙන. කෑරගල සෙල්ලි පිරිවෙනවා දෙස් විදේශ ශිෂ්‍යයන් ඉගෙන ගත්ත බව. දෙස් විදේශ ශිෂ්‍යයන් ඉගෙන ගත්තා නම් විදේශීය රටවලින් ගිහිල්ලා ඉගෙනගෙන තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා ඔය කෝට්ටේ අවදී පිරිවෙන් අති විශිෂ්ට දිනුවක් ලැබපු ස්ථාන මේ විද්‍යා ස්ථාන. ඒවේ අධිපති දූරදර්ශන භික්ෂුන් වහන්සේලා ප්‍රකට පඬිවරු. භික්ෂුන් වහන්සේලා සාහිත්‍යකරණයට නියමුණා. හරි සාමකාමී රටක් එක්සේසත් කරපු රටක් ඒ අවදී තිබුණු නිසා. පැරකුම්බා සිරිතේ ප්‍රශස්ති කාව්‍යයක් එළුසිලෝ සතකය ඒක සතකය කියන්නේ කවි 100යි දකින්න ලැබෙන්නේ. ඒක සිලෝ කාව්‍යයක්. ඒකෙත් කතුවරයා අඥාතයි ඊරා සංදේශය වගේ. බුද්ධිලය වැත්තෑවි හාමුදුරුවෝ ලියන්නේ ඛණ්ඩ කාව්‍යයක්. ඒක ජාතක කාව්‍යයක්. නාමාවලිය මෙන්න උඩකුඩේ දේවියගේ සැමියා ලියන පොත නන්නූරු තුනයාර නැත්නම් නන්නූරු තුන් මිනිසන්නස් නමින් හිටපු മന്ത്രിවරයා දෙමළ മന്ത്രിවරේ දැන් කල්පනා කරලා බලන්න රාජ සභාවේ දෙමළ മന്ത്രിවරයෙක් ඉන්නවා දෙමළ മന്ത്രിවරයා සිංහලෙන් කවි පොත ලියනවා. එතකොට මේ කාරණාව ඇතුලේ බෙදීම් කොයිතරම් අඩුවෙන්ද දකින්න ලැබිලා තියෙන්නේ. ಜಾති ભેද ආගම් ભેද තිබිලා නෑ දුවේ පුතේ. ඒතකොට දෙමළ කෙනාට තමන්ගේ රජතුමා උඩකුඩේ දේවිය ඒ රජතුමාගේ දුවනේ දෙවෙනි දුව එයාව අසාද බන්දල දෙන්නේ දෙමළ മന്ത്രിවරයා. එතකොට දැන් ಜಾති ભેද කොයිතරම් අඩුද? ඉතල බලන්න අදට සාපේක්ෂව කොයිතරම් සාමකාමී සුන්දර රටක්ද තිබිලා තියෙන්නේ කියන්නේ. එයා තමයි නන්නූරු තුනයා. රුවන් මල නැත්තම් මේ මල් නිගණ්ඩුව නම් විදුන් නම් කරනවා. මේ සිංහල භාෂාවේ වචනවල අර්ථ තියෙන්නේ මේ පොත ලියලා තියෙන්නේ 6 වෙනි පරාක්‍රම බහුව රජතුමා. දැන් රජතුමා සාහිත්‍යකරුවෙක්. රජතුමා සාහිත්‍යකරුවෙක් නොවේ නම් රජතුමාට මේ තරම් විශිෂ්ට පොතක් ලිව්වේ නේද? අදට අපි මේ භාෂාවක වචනික තේරුමක් හොයන්න ගියාම පාවිච්චි කරන පොත් කීපයක් තිබෙනවා. එකක් තමයි සුමංගල ශබ්දකෝෂය. ඒ වැලිවිටි සෝරත හඳුරු ලියපු පොත. ඒ ඇරෙන්න පැරණි පොත් වලින් ගත්තොත් එහෙම ඔය රුවන්මල කියන පොත අදටත් පරිශීලනය කරනවා වියතුන් පව. ඒ රචනා කරලා තියෙන හයින් පරාක්‍රම බව රජතුමා. අස්න කාව්‍යයක් ලියනවා. එයා වෘත්තගන්ධි කියන ශෛලියෙන් ලියවෙන්නේ. හරි රමණීය ශෛලියක් ඒක. විරිතෙන් සුවඳ වැහෙනවා කියලා ඔය වෘත්තගන්ධි කියන එකෙන් කියවෙන්නේ. ඒකත් කෝට්ටේ අවදියට අයිති පොතක්. එතකොට හිතන්න කෝට්ටේ අවදියේ වැඩිපුර ලියවිලා තිබෙන්නේ කවි පොත්. මේ සියල්ල කවි පොත් නෙමෙයි මෙච්චර වෙලා මේ ගද්‍ය පොත් තියෙන්නේ පොඩ්ඩයි. සද්ධර්ම රත්නාකරය. කටිනානිසංස. කටිනානිසංසය කියන එකේ කතුවරේ අවිනිශ්චිතයි, අඥාතයි. එළුවත්තනු ගල වංශයේ ගවිදාග මෛත්‍රී හාමුදුරුවෝ ලියපු ගද්‍ය පොත සුළු බෝධි වංශය කතෘ අඥාතයි, අවිනිශ්චිතයි. කුවේනියස්නත් කතෘ අවිනිශ්චිතයි. මේවා ගද්‍ය පොත්. දැන් මෙන්න මේ කාරණා ටික තමයි ඔබට මූලික දේවල් හැටියට සැලෙනි සංදේශය සම්බන්ධව ඉගෙන ගන්නට තිබෙන්නේ. මේ සැලෙනි සංදේශය ලියපු රාහුල හාමුදුරුවෝ උන්වහන්සේ සම්බන්ධව කියන කවියක් තිබෙනවා. මේ කවියෙන් තමයි අපි හරියටම අඳුනගන්නේ මේක ලිව්වේ හරියටම රාහුල හාමුදුරුවෝමයි කියලා. උන්වහන්සේ ලියනවා කඳවුරු කුල මැදුරු මිනිපහනෙව් සුසැදි. කඳවුරු කුලය තමයි රාහුල හාමුදුරුවන්ගේ කුලය. උන්වහන්සේ කියනවා කඳවුරු කුලය මන්දිරයක් නම් ඒ මන්දිරයට ආලෝකය ගෙනල්ලා දෙන මණික් පානක් තියෙනවා. ඒ කඳවුරු කුලයේ තියෙන මන්දිරේ මණික් පාන තමයි තමන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා තමන් වහන්සේ කියන නැන ගුරු ඥාණයට ගුරුවරයා වෙච්ච සබස භාෂා 6ක් ගන්න. අර කලින් කිව්ව සර්වභාෂා පරමේශ සමය දැනුමෙන් වරැඳී ආගමික ඥාණයෙන්ද යුක්ත වරැඳී කියන බබලන්නා ඔබට පෙළ පොතේ සාහිත්‍ය සංග්‍රහයේ මේ කවිය දකින්න ලැබෙනවා. රජගුරු විජය බා පිරිවෙන් හිමි පැහැදී රජතුමාගේ ගුරුවරයා. මේ රජතුමාගේ කිව්ව 6 වෙනි පරාක්‍රම බහුව නෙමෙයි. 6 වෙනි පරාක්‍රම බහුව රජතුමාගේ මුණුපුරා වෙච්ච ජයබාහු කුමාරයාගේ ගුරුවරයා. එතකොට එයා රජ වෙනවානේ. එතකොට ඒ නිසා රජගුරු කියන නාමය අර්ථාන්විතයි. විජයබා පිරිවෙන් හිමි විජයබා පිරිවෙනේ අධිපති භික්ෂුන් වහන්සේ කියනවා මෙමියුරු පදෙස සැලලිහිණි අස්න සැදී මේ මියුරු පද්‍ය සහිත සැලලිහිණියේ තමන් වහන්සේ කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ අනන්‍යතාවය මනවින් හෙළි කරමින් තමයි මේ සැලලිහිණි සංදේශය රචනා කරන්නේ. දැන් අද අපි සාකච්ඡා කරන්නේ අද සාකච්ඡා කළේ මගවිසිතුරු කියන පාඩමට අදාළ පසුබිම් කාරණා සියල්ල. සංදේශයක් කියන්නේ මොකක්ද? පළවෙනි සංදේශය කවුද ලිව්වේ? ඒ සංදේශය කියවෙන්නේ මොකක්ද? ලංකාවේ සංදේශ, සැලලිහිණි සංදේශය, එක ලිව්ව හාමුදුරුවෝ, සැලලිහිණි සංදේශයේ ගමන් මාර්ගය ආදී පසුබිම් තොරතුරු ටික අපි සාකච්ඡා කළා. මේ සියල්ල ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න විදිහට මුණ ගැසෙනවා. ඔබ මේ පිළිබඳ අවබෝධ කරගත යුතුමයි. ඒ නිසා අද සාකච්ඡා කරපු කාරණා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.